කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් ඔබ හැමදෙනාටම තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බෙලෙන් සියලු දෙවියන්ගේ දේව පිහිටෙන් රැකවරණයෙන් සෙතක් ශාන්තියක් යහපතක් සැපතක් සැනසෙල්ලක්ම වේවා කියලා මේ පින්බර උදෑසනේදී සෙත්පතමින් ආශිර්වාද කරන ලබනවා. සදහවතුනි, සිතවිලි උපදිනවා, සිතවිලි මියදෙනවා. මේ උපදින මියදෙන සිතවිලි අතරතුර මේ ලෝ සතුන් හඬන්නේද වේ, සිනාසෙන්නේද වේ, වැළපෙන්නේද වේ, සැනසුම් සුසුම් හෙලන්නේද වේ. ඒ කෙසේ වෙතත් මේ ලෝක ස්වභාවය, මේ හිතක උපදින සිටිවිලි හට අරගෙන අභාවයට පත්වන ආකාරය අපිට දැක ගන්නට පුළුවන් වුණොත් මේ වැඩපිළිවෙල තුල තියෙන්නේ දුක්ඛ මේව uppajjamana uppajjati. හටගත්තොත් හටගන්නේ දුකක්මයි. දුක්ඛ මේව නිරුජ්ජමානා නිරුජ්ජති. නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ දුකක්මයි කියලා අන්න එදාට ඔබට සංසිඳුණු කෙනෙක් බවට පත්වන්නට හැකියාව ලැබෙනවා. පින්නතුනි, මේ සිතිවිලි හට අරගෙන මියදෙනකොට යහපත් වගේම අයහපත් සිතිවිලිත් හට ගන්නවනේ. ප්‍රධාන වශයෙන් මේ ජීවිතයක මානසිකාර දෙකක් ක්‍රියාත්මක වනවා. එකකට කියනවා යෝනිසෝ මනසිකාරය, අනෙත් එකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මේ යෝනිසෝ මනසිකාරයේ තුලත් අයෝනිසෝ මනසිකාරයේ තුලත් හැසිරෙන හිත බොහෝ විට වැඩි නැඹුරුවක් තිබෙන්නේ අයෝනිසෝ මනසිකාරයටයි. අයෝනිසෝ මනසිකාරයේ තුල හොල්මන් කරන සිත අපිට එක එක අයාලේ යන සිතිවිලි මේ හිතට පණිවිඩ හැටියට ලබා දෙනවා. මේ හිතට අයාලේ යන පණිවිඩ ලබා දෙනකොට සිල්වතුන්ට පවා සිල් රැක ගැනීම දුෂ්කර වෙනවා. ඔබ ඔබට මිතුරු කෙනෙක්ද, ඔබ ඔබට සතුරු කෙනෙක්ද කියලා ඔබ විසින්ම දැකගත යුතු ක්‍රමයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ හඳුන්වන්නේ සීලානුස්සති භාවනාව හැටියටයි. ඔබ මේ උදෑසන ආරම්භ කරපු ජීවිතය රාත්‍රී නිින්දට යන තුරුම ඔබගේ කය වචන හැසිරුනේ කුමන ආයුරින්ද කියලා ඔබ හොඳින් පිරික්සා විමසා බැලුවොත් කොටස් දෙකකට අපිට ඒ චර්යා රටාවන් වෙන් කරන්න පුළුවන්. සිල්වත් වුණා, සිල් බිඳගත්තා කියන දහසෙන්. යම් කෙනෙක් තමන්ගේ සීලය නැවත නැවත ආවර්ජනය කරනවා නම් ඒක භාවනාවක්. කොටින්ම ඒයින් සමාධිය පවා උපදව ගන්නට පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නිවන කරා යන සැඩ පහරට හසුවන්නට පුළුවන්කම ලැබෙනවා කියන ශ්‍රාවකයාට සීලානුස්සති සමාධිය දියුණු කළොත්. ඒක නිසා ඔබ දවස ආවර්ජනය කරන්න, උදෑසන සිට රාත්‍රී කාලය දක්වා ඔබ මොනවද කළේ, මොනවද කිව්වේ කියලා එක ඔබ බලන්න හොඳින් නුවණින් විමසලා එතකොට ඔබව කවුද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ ඔබට මිතුරුව නම් කටයුතු කරන්නේ ඔබ එක සිල්පදයක්වත් පළුදු කරගන්නේ නැහැ. දැන දැන හෝ නොදැන හෝ. නමුත් ඔබ ඔබට සතුරුව නම් කටයුතු කරන්නේ ඔබ සිල්පද බිඳ ගන්න කෙනෙක්, සිල්පද බිඳගත් කෙනෙක් බවට පත් වෙනවා. නිසා කිසිම කෙනෙක් සතුරුව පවා සිල්වත් වෙත්වා, ගුණවත් වෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රඥාවම ලබත්වා කියන අදහසින් අපි අදත් ආරම්භ කරන්නේ ප්‍රඥාවේ වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤා. ඉතින් අද දවසේදීත් අපගේ වැඩසටහනට වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප හැමදෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව මේ පින්බර උදෑසනේදීත් ධම්සභා මණ්ඩපයේට নমස්කාර පූර්වකව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට තද වර්ෂාපතනයක් අද මේ සඳුදා උදෑසනේදී අද හැලෙනවා. ඉතින් COVID-19 වෛරස් වසංගතය සෙමාශ්‍රිත රෝගයක් නිසා ස්වාමීන් වහන්සේ ඒ පරිස්සම ගැනත් අපි කෙටි දැනුවත් කිරීමක් කරමින් ස්වාමීන් වහන්සේ වැඩසටහන ආරම්භ කරමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ බොහෝ වෙලාවට මේ වසංගත තත්ත්වය පිළිබඳව පෙර පැවති තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම ලෝකයේ පවතින තත්ත්වය වෙනත් රටවල් වල පවතින තත්ත්වය පිළිබඳව බොහෝ වෙලාවට ප්‍රවෘත්ති මාර්ගයෙන් අපිට දැන කියා ගන්නට අවස්ථාව සැලසෙනවා. නමුත් වර්තමානයේ වෙනකොට අපේ සිත් වලින් මේ தත්ත්වය පිළිබඳව අවධානය යොමු නොවන තත්ත්වයට අදපත් වෙලා තියෙන නිසා, හැම නැත්නම් අමතක වෙන තත්ත්වයටපත් වෙලා තිබෙන නිසා මේ පිළිබඳව පරිස්සම් වීම යම් තාක් දුරට ඒ විදිහට අපේ සිත් වලින් බැහැර වෙලා තියෙනවද කියන කාරණේ අපිට පැහැදිලි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ දිනවල මේ ඇදහැරෙන වර්ෂාපතන නිසා විශේෂයෙන්ම සෙම ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා අපි දන්නවා මේ රෝගයෙන් එහෙම නැත්නම් මේ වෛරස් තත්ත්වයෙන් සෙම එහෙම නැත්නම් ඒ විදිහට අපි කියන්නේ පපුවේ සෙම කියලා. ඉතින් ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි දැඩි සත්කාර ඒකකයේ එහෙම නැත්නම් ඒ ප්‍රතිකාර ලබන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට අපේ වැඩිහිටි ප්‍රජාව පරිස්සම් වෙනවා වගේම අපේ වයෝවෘද්ධ මෑණිවරුන් පියවරුන් මේ පිළිබඳව පරිස්සම් වෙනවා වගේම දරුවන් පරිස්සම් කරගන්නත් අපි කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ දරුවෝ අධ්‍යාපනය ලබන දරුවෝගේ අධ්‍යාපනයේ යම් තාක් දුරට ඒ විදිහට සිද්ධ කරන්නට අපහසුතාවය නිසාම අපිට මතකයි පහුගිය දවස්වල මේ උපකාරක පන්ති පැවැත්වීමට යම් කිසි විදිහකින් නැඹුරුතාවයක් තිබුණා. ඒ තත්ත්වයක් දැන් මේ වෙනකොට විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ සහ රජයේ එහෙම නැත්නම් සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් මේ පිළිබඳව දෙමාපියන් වගේම ගුරුවරුන් වගේම දරුවන් පවා විදිහට දැනුවත් භාවයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ தත්ත්වය විශේෂයෙන්ම ඊටාම දැඩිව හිතට අරගෙන මේ සියලුම කටයුතු අපේ විශේෂයෙන්ම සියලුම ජීවිතයේ සියලුම කටයුතු නිරෝගී භාවයත් එක්ක එහෙම නැත්නම් මේ විදිහේ භයානක තත්ත්වයක් එක්ක සිද්ධ කරන්න තිබෙන නිසා බොහොම අවධාරණයෙන් මේ පිළිබඳව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා නේ ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකායේ සගත වග්ගයේ දේවතා සංයුක්තයට අයත් සත්‍ති වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව වන පුසති සූත්‍රය. මා ප්‍රයන පයන්න. එතකොට පුසති සූත්‍රය. පස්ස කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ස්පර්ශයට. ඒ අර්ථයෙන්ම තමයි පුසති කියන වචනේ යෙදෙන්නේ. වර්ණගනකොට. එතකොට ස්පර්ශයේ මුල් කොට වදාළ සම්බුද්ධ භාෂිතය. භාගතුන් වහන්සේ අනිකුත් බොහෝ දේශනාවල වගේම මේ දිනවල වැඩ සිටින්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. එකත් පස්ස සිටි දෙවි කෙනෙක් භාගතුන් වහන්සේ වෙත පැමිණ ගෞරවාදර දක්වා ගාතාවක් පවසනවා ස්වාමීන් වහන්සේ. මම එහි සිංහල අනුවාදය ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. කර්මයක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ ජීවිතේට විපාක ස්පර්ශ වෙන්නේ නැහැ. කර්මයේ ස්පර්ශ වුණොත් තමයි ඒ හේතුවෙන් විපාක ස්පර්ශ වෙන්නේ. ඒක නිසා නිදොස් උතුමන්ට දොස් කියන්න ගියොත් කර්මයේ ස්පර්ශ වෙලා විපාකත් ස්පර්ශ වේවි කියලයි දෙවි කෙනා අදහසක් දක්වන්නේ ස්වාමීන් වහන්සේ. අපි එතෙන් පටන් කතාව ආරම්භ කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ දේවතාවා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා අහන්නේ මේ විදිහට නා පුසන්තං පුසතිච පුසන්තංච තතෝ පුසේ තස්මා පුසන්තං පුසති අපදුට්ඨප්ප දෝසිනන්ති.
ස්වාමීන් වහන්සේ මතක් කළා එතකොට මේ ගාථාවේ අදහස කර්මයේ ස්පර්ශ විශේෂයෙන් ස්පර්ශයේ කර්මය ස්පර්ශ වෙන්නේ විශේෂයෙන්ම ස්පර්ශය මුල් කරගෙන කියලා කියන එක. නැත්නම් කර්ම විපාක දෙන්නේ ස්පර්ශය මුල් කරගෙන කියන එක. එතකොට කර්මය විපාක දෙන්නේ නැහැ ස්පර්ශය ඒ විදිහට ස්පර්ශය සිද්ධ වෙන්නේ නැත්තම්. එතකොට නිදොස් පුද්ගලයාට ද්වේෂය කිරීමෙන් කර්මය ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි දෙවියන්ගේ අදහස වෙන්නේ. එහෙමයි සම්මත. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ ඊටාම වැදගත් ගාථාවකින් මේ දේවතාවාට පිළිතුරු ලබා දෙනවා. මේ ගාථාවත් විශේෂයෙන්ම ධම්මපදයේ බාල වර්ගයේ සඳහන් වන ගාථා ධර්මයක් නේ. එහෙමයි සම්මත. යෝ අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ. යමෙක් නිදොස් වූ පිරිසුදු වූ කෙලෙස් නැති පුද්ගලයෙකු හට ද්වේෂ කෙරෙනවාද ඒ පාපතෙමේ උඩු සොළඟට දැමූ සියුම් රජසක් එහෙම නැත්නම් දුහවිල්ලක් මෙන් ඒ බාලයා කරාම පෙරලා පැමිණේ කියලා එක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. බුදුරජාණන් වහන්සේගේ දේශනාව බවට පත් වුණේ නේ ස්වාමීන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශයේ දැන් මේ කතාවට මුල් වෙන්නේ. එහෙමයි. භාගතුන් වහන්සේ පටිච්ච සමුප්පාදේ නම් හේතුඵල ධර්ම වැඩපිළිවෙලේ ස්වාමීන් වහන්සේ ස්පර්ශ ආයතන 6ක් පෙන්වනවා. එහෙම ස්වාමීන්. කියන්නේ ස්පර්ශයට හේතු වෙන්නේ කුමක්ද? එහෙම. ස්පර්ශයට හේතු වෙන්නේ ස්පර්ශ ආයතන තිබීමයි. එහෙමයි. ඒතර ස්පර්ශ ආයතන පෙන්වන සම්මත චක්කායතනං, සෝතායතනං, ගහනායතනං, ඒ වගේම જીවහායතනං, කායායතනං, මනායතනං. එහෙම. කියන්නේ ඇස කියලා කියන්නේ ස්පර්ශයේ වෙන මධ්‍යස්ථානයක්. එහෙම. කන කියලා කියන්නේ ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයක්. නාසය ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයක්. දිව ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයක්. කය ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයක්. ඒ වගේ මනස ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයක්. ඒතර ස්පර්ශයට අදාළ මධ්‍යස්ථානයේ තිබ්බොත් තමයි ස්පර්ශය හටගන්නේ. උනස දේශනා කරනවා සලායතන පච්චය පස්සෝ. ස්පර්ශ ආයතන 6 හේතුවෙන් තමයි ස්පර්ශ සිද්ධ වෙන්නේ. ඒතර ස්පර්ශ සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේක විග්‍රහ කරලා තින්නම් සංගති පස්සෝ කියලා. කරුණු තුනක් එකට එකතු වීම ස්පර්ශයයි. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන සහ විඥාණය කියන කරුණු තුනේ එකට එකතු වීම ස්පර්ශය. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇසට පෙනෙන රූපත් චක්කු විඥාණයත් එකට මුණ ගැහිම නිසා, එකට එකතු වීම නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. අනිකුත් ආයතන 6ටත් ආයතන 5ටත් ඒ විදිහට විස්තර කරනවා. ඊට ස්වාමීන් වහන්සේ ඇස් තියෙන මිනිස්සයා ලෝකෙ දිහා දකින්නවනේ. එතකොට හොඳ සිතිවිලි හට ගන්නවා, නරක සිතිවිලි හට ගන්නවා. කන් තියෙන මිනිස්සයාට ස්වාමීන් වහන්සේ ලෝකෙ තියෙන දේවල් ඇහෙනවා. ඇතැම් විට දැන් ඇස් දෙක නම් පියා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කන් දෙක පියා ගන්න බෑනේ. දැන් කන් දෙක එහෙම නැත්නම් ඇබ ගහ ගන්න ඕනේ. බොහෝ විට කනේ ඇබ ගහනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඇස් දෙක නම් අපි ඇස් පියාගෙන මට ඕනේ ඔක බලන්න කියලා මූණහක් කරන්න පුළුවන්. නමුත් කනට ඇහෙන එක හරි සියුම් ස්වාමීන් වහන්සේ. කන කියලා කියන්නේ සංවේදීම ඉන්ද්‍රියක්. කෙනෙක්ව සොම්නසට වගේම දුකට පත් කරන සංවේදීම ඉන්ද්‍රියක් තමයි කන කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කන කියලා කියන්නේ ස්පර්ශයට මුල් වෙන ආයතනයක්. එතකොට මේ ස්පර්ශ ආයතන ඔස්සේ ස්පර්ශයේ සිද්ධ වෙනකොට කර්ම විපාක දෙන ආකාරය තියෙනවනේ. එහෙම. ඒතර කර්ම විපාක දෙන ආකාරය ගැන අපි පොඩ්ඩක් කතා කරමු ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙම ස්වාමීන් වහන්සේ. අපි දැන් මේ කාරණේ ඇත්තටම ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නට අවශ්‍යයි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. පින්නතුනේ දැන් බුදුරජාණන් වහන්සේගේ උපමාව බවට පත් වුණා, එහෙම නැත්නම් උදාහරණේ බවට පත් වුණා. යම්කිසි කෙනෙක් නිදොස් පුද්ගලයෙකුට, එහෙම නැත්නම් අපි හිතමු මෙතනදී දේශනා කරන්නේ මේ හොඳ පුද්ගලයන්ට, කල්යාණ මිත්‍රයන්ට. ඒ කල්යාණ මිත්‍රයන් අතරෙත් ඒ කල්යාණ මිත්‍රත්වයෙන් උච්චතම භාවයට පත් වුණු කල්යාණ මිත්‍රයන්. අපි හිතමු ආර්යයන් වහන්සේලා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ආර්යයන් වහන්සේලාට මාර්ගඵල උදා කරගත් ආර්යයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට යම් කිසි විදියකින් මේ ද්වේෂසිත මුල් කරගෙන, එහෙම නැත්නම් දොස් නැගීමක් හෝ යම් කිසි විදියකින් ලෝභ දේශ මොහ දිට්ඨිමාන ආදී කෙලෙස් ධර්මයන් මුල් කරගෙන
යම් කිසි විදියකින් හිංසාවක්, පීඩාවක්, දේශසහගත සිතක් හෝ පහළ කරගත්තොත් ඒ විපාකයේ පැමිණෙනවා කියලා කියනවා. උඩුසුළඟට ඒ විදිහට එකතු වුණු මේ දුහවිල්ලක් වගේ. උඩුසුළඟට දමාපු දූවිල්ල වගේ තමා කරාම පැමිණෙනවා කියලා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ විදිහට දේශනා බවට පත් උනේ. විශේෂයෙන් අපි කියනවානේ, අපි විශේෂයෙන්ම මතක් කරනවානේ මේ වැරදි, එහෙම නැත්නම් තමන්ගේ සිත වැරදි සිතක් බවට පත් වෙන්නට, එහෙම නැත්නම් අපිට වැරදි කෙනෙක් මුණ ගැහුණාම හරි, නැත්නම් යම් කිසි තැනකට ගියාම හරි, ඒ තැනට ගියාම තමයි අපේ සිතවිලි වෙනස් වීමටපත් වෙන්නේ. ඒ කියන්නේ අපි කෙනෙක් දැක්කහම හරි, ඒ වගේම ආශ්‍රය කරන්නට ගියාම හරි, ඒ තැනට ගියාම තමයි යම් කිසි විදිහකින් අපේ සිතේ ක්‍රියාත්මක වීම කියලා කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යමක් ස්පර්ශ වුණොත් තමයි සිතවිලි දහරා ගලන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඉතින් අපි බැලුවොත් එහෙම මේකට හේතු වෙනවා විශේෂයෙන්ම දැන් අපි කෙනෙක් නොදැකමු කෙනෙක්, ජීවිතේටම නොදැකපු කෙනෙක් පවා සමහර වෙලාවට එක වතාවක් දැක්කොත් එහෙම ඒ දකින්න අවස්ථාවේදී යම් කිසි විදිහකින් සිත ක්‍රියාත්මක වෙලා අපි කියන්නේ සසර පුරුද්දට වගේ කියලා නේද? එහෙමයි. සසර පුරුද්දට වගේ ඒ අවස්ථාවේදී යම් කිසි විදිහකින් ද්වේෂයක්, රාගයක්, එහෙම නැත්නම් ද්වේෂයක්, මෝහේ ක්‍රියාත්මක වෙලා සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. සමහරවිට මට ওই කතාව කියද්දි මට සසර පුරුද්ද කියන වචනේ ටික මට මතක් වුණේ ජරා ධම්ම කියන සූත්‍රයේදී. එහෙමයි. ඒක හරි පැහැදිලිව තියෙනවා සමහර ජරා සූත්‍රයේ නමින් සුත්ත නිපාතේ තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේ පෙරමග වඩිනකොට භික්ෂුන් වහන්සේලා සමග එක්තරා වයෝවෘද්ධ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි එක පාරටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකලා මගේ පුතේ කියලා බුදුරජාණන් සමීපයට ඇවිල්ලා මේ අඬන්න පටන් ගන්නවා. අනේ මගේ පුතේ මෙච්චර කල් කොහෙද ගියේ? දැන් සාමාන්‍ය අම්මා තාත්තා කියන මගේ රත්තරනේ අනේ මේ දැක්ක කල් කොහේ ගියාදෝ? ඈ ඇයි අපිව තනි කරේ? ඇයි අපිව අමතක වුණාදෝ කියලා වගේ එහෙම එකක් වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේ මව්පියන්ගේ ඒ ආමන්ත්‍රණයත් එක්ක බුදුරජාණන් වහන්සේට පුතා කියන ආමන්ත්‍රණයත් එක්ක වික්ෂුන් වහන්සේලා කල්පනා කළා භාගතුන් වහන්සේගේ මව්පියන් ඉන්නේ කපිලවස්තුවේ. කවුරුත් දන්නවා, ඒක ලෝකේ හැම කෙනාම දන්නවා භාගතුන් වහන්සේගේ පියාණන් සුදෝන් නිරිදානන්, මෞතුමිය මහා මායා දේවිය, ඊට පස්සේ සුළුමෑණියන් උනේ ප්‍රජාපති ගෞතමිය. නමුත් මේ කවුද මේ වියපත් මේ අම්මයි තාත්තයි භාගතුන් වහන්සේට මේ පුත්‍රවාදයෙන් අමතන්නේ කියලා කල්පනා කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ දෙපළ ඔබ වහන්සේට පුතා කියලා කතා කරන්නේ. මේකේ අරුත කිම කියලා අහනවා. එතකොට පවසනවා මහණෙනි මේ මව්පියන් කියන කතාව ඇත්ත කියනවා. මේ ජීවිතේ මම මේ අම්මගේ තාත්තගේ පුතා නොවන බව සැබෑවක්. නමුත් අතීතයේ ජීවිත 500ක් මේ අම්මගේ මේ තාත්තගේම පුතා වෙලා මං ඉපදලා තියෙනවා. සසරේ දීර්ඝ භාවය බලන්නකෝ ස්වාමීන් වහන්සේ. දැන් ඇතම් කෙනෙක් උසුලුවට විසුලුවට කියනවා සංසාර පුරුද්දක් කියලා. නමුත් උසුලුවට විසුලුවට නොගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ ඇතම් කෙනෙකුට අපිට බලවත් කැමැත්තක්, බලවත් ඇල්මක්, බලවත් ලෙන්ගතුකමක් හටගන්නේ ස්වාමීන් වහන්සේ. එතන යම්කිසි සාංශාරික සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ සාංශාරික සම්බන්ධේ හොඳට හෝ නරකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ඉතින් අපේ ඇතැම් විට ලැබීම නොලැබීම සහ අපේ ආකල්ප අනුව තමයි මේ හොඳ නරක කියන එක බෙදෙන්නේ. ඉතින් සංසාර පුරුදු කියන්නේ ඒ වගේ එකක් ස්වාමීන් වහන්සේ. ඉතින් බෞද්ධයන් වශයෙන් ඇත්තටම අපිට ලැබිච්ච ඊටාම වටිනා ලැබීමක් තමයි මේ කර්මය පිළිබඳව සිහි කරන්න ලැබීම. එහෙමයි. නේ ස්වාමීන්. එහෙමයි. එතකොට යම් කිසි විදිහකින් අපි තවත් වෙනත් ආගමක් විශ්වාස කිරීමට හිත යෙදුණා නම්, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික ආගමක් ඒ විදිහට අදහන්න සිද්ධ වුණා නම් මේ කර්මය කියලා කියන එක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයෙන් ඈත් වෙන ස්වභාවයටපත් වෙනවා. ඒ තරක් නෙවෙයි මේ ජීවිතේ කර්ම විශ්වාස නොකරන පුද්ගලයෙක් බවට පත් වෙලා පූර්වාත්භාවයන් වල තිබෙන සිද්ධ කරලා තිබෙන කර්මයන් නිසා මේ ජීවිතේ ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ කරගෙන
නැවත නිරේගාමී බවට පත් වෙන්න ඉඩ තියෙනවා මේ ඒකාන්ත වශයෙන්ම නේ ස්වාමීන් එහෙමයි. ඊට ඒ වගේම දැන් කර්ම විග්‍රහයේදී තියෙනවනේ රූප සංචේතන, එහෙම ස්වාමීන් වහන්සේ. සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන සහ ධම්ම සංචේතන කියලා. ඒ කියන්නේ ඇස කියලා කියන්නේ කර්මය හැදීමට මුල් වන තෝතැන්නක්. එහෙම ස්වාමීන් වහන්සේ. කියන්නේ ඇහෙන් දැකලා කර්ම සිද්ධ වෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඇහෙන් දැක්කට පස්සේ ස්වාමීන් වහන්සේ අපි ඇතැන් දේවල් හොයාගෙන යන්නේ. එහෙම. ඒතර ඇහැනේ මුල්ුනේ. ඇහි ස්පර්ශ තමයි මුල්ුනේ. කණෙන් අහලා ඇතැම් දේවල් අපි කරනවා, කියනවා. එහෙම. ඇතැම් සුවඳ වර්ග, ඇතැම් ගන්ධයන් ආග්‍රහණය කළා ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙම. ඇතැම් රසයන් භුක්ති විඳලා ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙම. ඇතැම් පහස නිසා ක්‍රියාත්මක වෙන අවස්ථා තිබෙනවා. එහෙම. ඇතැම් අරමුණු ඔස්සේ අපි එහෙට මෙහෙට දුවනවා පනිනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් ඊතර ස්වාමීන් වහන්සේ දැන් මේ කර්මයේ සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ අවිද්‍යාපච්චයානේ. එහෙම. අවිද්‍යාසහගත පුද්ගලයා තමයි අවිද්‍යාසහගතව කර්ම සකස් කරලා සකස් වෙලා ඊට අනුව විපාක විඳින්නේ. එහෙම. විපාක විඳිනකොට ස්වාමීන් වහන්සේ බුදු දේශනාවේ තිබෙනවනේ ditta ධම්ම වේදනීය, එහෙම. උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියලා. ඊට අපි අභිධර්ම කාරණාත් මේකට ඈඳලා අපි ඒ ගැන පොඩි විග්‍රහයක් දෙන්න හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අභිධර්මයේ උගන්වනවනේ ස්වාමීන් වහන්සේ චිත්ත වීතිය කියලා. චිත්ත වීතිය කියලා කොටසක්. එහෙමයි. එතකොට ඒ චිත්ත වීතියේ සඳහන් වෙනවා මේ විශේෂයෙන්ම කර්මයේ විපාක දෙන ආකාරය පිළිබඳව. එහෙමයි. අපි මේක ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත්තොත් ස්වාමීන් වහන්සේ මතක් කළානේ දැන් මේ ditta ධම්ම වේදිනී කර්මය කියලා. එහෙමයි. ඒ කියන්නේ මෙලෝ වශයෙන් මේ ජීවිතේම විපාක දෙන කර්ම. නැස අපි මුලින්ම ශ්‍රාවකයන්ව දැනුවත් කරන්න ඕනේ මෙතෙන්දී පින්නතුනේ මේ විපාක දෙනවා කියන එක අදහස් කරන්නේ දුකටපත් කරනවා කියන එකම නෙමෙයි. එහෙම. සැපයට හෝ දුකට අනුව එහෙම ස්වාමීන්. විපාක ලැබෙනවා කියන එක නේ ස්වාමීන් එහෙම වහන්සේ. ස්වාමීන්. එතකොට කුසල් වශයෙන් සහ අකුසල් වශයෙන් ආකාර දෙකෙන්ම. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන්. එහෙමයි. එතකොට ditta ධම්ම වේදිනීය කුසල් සහ අකුසල් දෙකම තියෙනවා. එහෙමයි. පින සහ පව කියලා දෙකම තියෙනවා. එහෙමයි. එතකොට අපිට ප්‍රායෝගිකව අපිට හිතන්න පුළුවන් අපි සමහර වෙලාවට මේ එක වතාවක් දැක්කොත් එහෙම මේ ජීවිතේ එක වතාවක් දැක්කොත් කෙනෙකුට ඇලීමක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කාමයක් හරි කැමැත්තක් හරි කාමයක් හෝ රාගයක් හෝ හට ගන්නවා මේ එක වතාවක් කෙනෙක් දැක්කොත් හරි. ඒ වගේම ඇසුවොත් හරි ගඳ සුවඳ බැලීමක් හරි ආග්‍රහණය කිරීමක් හරි නේ සම්නස. එහෙමයි. රසයක් හෝ ස්පර්ශයක් හෝ ලැබීමෙන් එහෙම නැත්නම් සිතවිල්ලක් හරි පහල කරගත්තා නම් ඒකේ හොඳ එහෙම නැත්නම් කුසල් විපාකයක් හරි අකුසල් විපාකයක් හරි මෙලෝ ජීවිතේම ඒ විදිහට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. එහෙම නැත්නම් කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් තව පැත්තකින් අකමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ දැක්ක පමණින්ම කෙනෙක් පිළිබඳ ඇසුව පමණින්ම ඒ විදිහට එක්ක ඇලීමක් එක්ක ගැටීමක් ඇති වෙනවා. එහෙමයි. ඒ වගේ ප්‍රායෝගිකව විශේෂයෙන්ම අපිට ජීවිතයේ ඕන තරම් අත්දැකීම් ඇති. ස්වාමීන් වහන්සේ කියද මට මතක් වුණා දැන් මූණු පොත ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් ළමයි හරි පඬිතයි ඉස්සරට වඩා. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ධර්ම කාරණා වුණත් ළමයි හරි හොඳට හිතලා දාන පෝස්ට් තියෙනවා. එහෙම ස්වාමීන්. අපේ ස්වාමීන් වහන්සේලාත් මූණු පොතේ ඉන්නවා බොහෝ විට ධර්ම ප්‍රචාරයක් සිද්ධ කරනවා. එහෙම ස්වාමීන්. ඉතින් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩපිළිවෙලක්. අනස එක දරුවෙක් පෝස්ට් එකක් ඉදිරිපත් කරනවා දුටු පමණින් හිත ඇදිලා ගිහිල්ලා යමක් නැති වෙනවා නම් ඒකට රාගය කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක්ව දැකලා ආසාවක් උපදිනවා ඒ අරමුණ තියෙනකන් ඒ අරමුණ ඊට පස්සේ නැති වුණාට පස්සේ රාගෙත් නැති වෙනවා. එහෙම සම්මත. නමුත් ඉවසීමෙන් දරාගෙන කෙනෙක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙම සම්මත. ඒකට ඒ තරුණයා ඉදිරිපත් කරන අදහස් තමයි ඒකට කියනවා ආදරය කියලා. ඉතින් ප්‍රේමය ගත්තත් රාගය ගත්තත් ආදරය ගත්තත් මේ ඔක්කොම ස්වාමීන් වහන්සේ එක්තරා පැත්තකින් ගත්තට පස්සේ අකුසල් චෛතසික නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. එතකොට විශේෂයෙන්ම මම මතක් කළේ එතකොට දැකීමෙන්ම අපි හිතමු දැන් බුදුරජාණන් දේශනා කළා මෙලොව වශයෙන් අපිට මෙලොව වශයෙන්ම විපාක දෙන කුසල් තියෙනවා. ඒ වගේම මෙලොව වශයෙන්ම විපාක දෙන අකුසල් තියෙනවා. විශේෂයෙන්ම මේ බලවත් කුසලයක් මෙලොව ජීවිතේම විපාක දීමට නම් බුදුරජාණන් දේශනා කළා තමාගේම සිතේ පහළ වෙන්නට ඕනේ. ඒ වගේම තමයි තමන් විසින් මේ කර්මය සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක්ගේ අනුබල දීමක් හරි එහෙම නැතුව. තමන්ම හිතාමතා. ඒතර අපි හිතාමතා කරන පින්කම්
කොච්චර තියනවද කියලා කල්පනා කරලා බැලුවොත් එහෙමයි. නේ සම්නස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපිට ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්න හරි එහෙම නැත්නම් කෙනෙකුට යමක් දෙන්නට හරි සීල් සමාදන් වෙන්න හරි භාවනා කරන්න හරි අපි කෙනෙක්ගේ යම්කිසි බලපෑමක් නිසා යම්කිසි බලවත් ඇවටිලි කිරීමක් නිසා වෙන්න පුළුවන් මේ පින්කම් සිද්ධ කරන්න පවා අපි පෙළඹෙන්නේ. එහෙමයි. නේ සම්නස්. එහෙම නැතුව තමා විසින්ම තමන්ටම හිතක් පහළ වෙලා අනේ මම දන් දෙන්න ඕනේ. අනේ මම සීල් සමාදන් වෙන්න ඕනේ. අනේ මම භාවනා කරන්න ඕනේ කියලා තමාගේම සිතේ පහළ වෙනවා නම් සිතවිල්ලක්. ඒ සිතවිල්ල උපයෝගී කරගෙන තමයි මෙලොව වශයෙන් අපිට ඒ විදිහට මේ පින්කම් වල ආනිසංස ඒ ආකාරයෙන් ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ditta dhamma vedini වශයෙන්. ditta dhamma vedini වශයෙන්. දැන් අපිට ඒක පැහැදිලිනේ දැන් භාවනාමය කියලා කියන පින්කම දැන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ගෙන් භාවනා කියලා කියන පුණ්‍ය කර්මයක් හැටියට එක පැත්තකින් බුදුරජාණන් දේශනා කළා. ඒක ප්‍රබලයි. ඒක ප්‍රබලයි. එතකොට තවත් පැත්තකින් බුදුරජාණන් දේශනා කළේ මේ ජීවිතේ අපි මේ ජීවිතේ සතියක් භාවනා කළොත් ඒ වගේම මාසයක් භාවනා කළොත් නේද ස්වාමීන් වහන්සේ? මාස 7ක් භාවනා කළා අවුරුදු 7ක් භාවනා කළා නේද? එහෙමයි. අපි සතර සතිපට්ඨාන යනෝ දේශනා කළානේ. ඉතින් එහෙම බැලුවහම මේ ජීවිතේම අපි සතර සතිපට්ඨානේ වැඩුවොත් මේ ජීවිතේම මාර්ගඵල උපදා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. එහි සඳහන් කරනවා දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා කියලා නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට මෙලෝ ජීවිතේම විපාක දීමට නම් අපි සිද්ධ කරගත්ත පින් කුසල් මෙලෝ තමාගේ සිතේම පහළ වෙන්න ඕනේ. එතකොට ඒක තවත් කෙනෙක්ගේ අනුබලයක් නෙවෙයිනේ. කියන්නේ තවත් කෙනෙකුගේ බල කිරීමකින් තොරව. තොරව ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙනම් පැහැදිලි අපිට මෙලෝ ජීවිතේම විපාක නොදීමට අපි කියනවානේ අපි කොච්චර හොඳ කළා නේද? අපි කොච්චර හොඳ කළත් අපිට මේ ඇයි මේ තරම් අපිට මේ කරදර කියලා නේද? ඉතින් එහෙම කරදර ලැබෙන්නේ ඒ විදිහට කරදර මේ ජීවිතේ ලැබෙන්න හේතුව මොකක්ද කියලා ඒකට පිළිතුර බුදුරජාණන් මේ විදිහට දේශනා කළා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හංස එතකොට දැන් මෙහි සඳහන් කරනවා කර්මයක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ ජීවිතේට විපාක ස්පර්ශ වෙන්නේත් නැහැ. එහෙමයි. කියන්නේ කර්මයක් සිද්ධ වුණොත් තමයි විපාක භුක්ති විඳින්න වෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. නිස්කාරණේ කාටවත් මොකවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ. කර්මයක බලපෑමක් තිබිය යුතුමයි. එහෙම. කර්මයේ ස්පර්ශ වුණොත් තමයි ඒ හේතුවෙන් විපාකත් ස්පර්ශ වෙන්නේ. එහෙම. ඒ නිසා නිදොස් උතුමන්ට දොස් කියන්න ගියොත් ස්වාමීන් වහන්සේ දැන් මේ යෝඅප්ප දුට්ටස්ස නරස්ස දුස්සති කියන ගාථාව ස්වාමීන් වහන්සේ හරි පැහැදිලිව තිබෙනවා සුත්ත නිපාතයේම කෝකාලික සූත්‍රයේ. එහෙම. කෝකාලික සූත්‍රයේ සූත්‍ර පිටකේ තැන් කීපයක හම්බ වෙනවා. ඒතර මේ ගාථා මේ විදිහටම තියෙනවා. එතකොට අර සාරිපුත්ත මොග්ගල්ලාන කියන ආර්ය උතුමන් වහන්සේලාට කෝකාලික කියන පාපී භික්ෂුව විසින් ස්වාමීන් වහන්සේ වෛර බැඳගෙන ස්වාමීන් වහන්සේ පිරිකරක් වගේ පුංචි ප්‍රශ්නයකදී ලඝු කාරණයකදී අපහාස කරනවානේ ස්වාමීන් වහන්සේ දුස්සීලයි කියලා. ඒතර භාගතුන් වහන්සේ පවා මැදිහත් වෙලා කියනවා කෝකාලික මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ සිල්වතුන් ගුණවතුන්. කටවරද්ද ගන්න එපා හිත පහද ගන්න කියලා. බැරිම තැන තුදුකිල බ්‍රහ්මරාජෙක් ස්වාමීන් වහන්සේ කෝකාලික වෙත පැමිණලා කියනවා මේ ඔබ සරියුත් මුගලන් කියන රහතුන් ගැන හිත පහද ගන්න කියලා කියනවා. ඒතර කෝකාලික අහනවා තමුන් කවුද කියලා අහනවා. මම මේ බඹලොවින් ඇවිල්ලා ඔබට මේ උපදෙස් දෙන්න කියනවා. තමුන් බඹලොවට වෙලා ඉන්නේ නැතුව මොනවට මට උපදෙස් දෙන්න ආවද කියලා මේ දොස් කියනවා බ්‍රහ්මරාජයාට පවා. කෝකාලික. එතකොට මේ බ්‍රහ්මරාජයා කියනවා අසත්පුරුෂ පුද්ගලයා උපදිනකොටම කටේ කෙටේරියක් හයි කරගෙන එන්න කියනවා. ඒතර බ්‍රහ්මරාජයාට පවා කලකිරීමක් ඇති වෙනවා මේ පාපී පුද්ගලයා පිළිබඳව ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේ ඒකට තමයි සංස මුල්ුනේ මේ ගාතාව. එහෙම සමහර. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර විපාක දෙන කාල වශයෙන් බැලුවහම දැන් දෙවෙනි කාරණේ අපිට මතක් කළානේ බුදුරජාණන් දේශනා කළානේ උපපජ්ජ වේදිනේ කර්මය කියලා. එහෙමයි. එතකොට Taman අපිට පැහැදිලි මේ අපේ සමාජීය ජීවත් වෙනකොට එක වතාවක් නෙවෙයි ඊළඟට දෙවතාව තුන් වතාව මුණ ගැහෙන අවස්ථා තියෙනවානේ. එහෙමයි. නේ සමනස. එක වතාව දෙවතාව දැකීමෙන් හරි කෙනෙක් දැක්කට විතරක් මදි. ඊළඟට නිතර දකින්න. හැබැයි කතා බහ කරලත් නැහැ. කියන්නේ නිතර දකින්න ලැබෙන අවස්ථාවක් හරි අවස්ථාවෙන් එක අවස්ථාවක් දැකලා ඊළඟට දෙවතාව තුන් වතාව අපිට දකින්න ලැබෙනවා. එහෙමයි. එතකොට කල්පනා වෙනවා මේ එතෙන්දී තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ මේ කර්මය කියලා කියන එක. කියන්නේ උපවජ්ජ විදිනේ කර්මය ඒ වෙලාවට සිහි වෙනවා සම්මස්. දැන් අපි ගත්තොත් එහෙම දැන්
විශේෂයෙන්ම මේ සිදු කරපු කර්ම අපිට දිගින් දිගටම මේ ජීවිතේ විපාක දෙන්නට හේතුවක් වෙනවා. එතකොට මේ නිරන්තරයෙන්ම අපිට ඒ පුද්ගලයෝ දකින්න ලැබීමෙන් ආශ්‍රය නිශ්‍රය කරන්න ලැබීමෙන් සහ ඊළඟට මේ ආයතන වලින් අපි ගනුදෙනු කිරීමක් සිද්ධ කරනවා. දැන් අපිට ඉදිරියේදී ස්වාමීන් වහන්සේ සලායතන සංයුත්තේ ප්‍රධාන වශයෙන් දේශනා කළේ අපි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ ස්පර්ශය කොයිතරම් බලපානවද මේ ජීවිතේ කර්ම විපාක දීමට කියන එක. ඒ කියන්නේ සලායතන සංයුත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ විදිහට ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉදිරියේදී අපිට විශේෂයෙන් ඊටාම ගැඹුරින් අපිට විග්‍රහ කරගන්න අවස්ථාව සැලසෙනවා. එහෙමයි. දැන් අපි මේ ගාථාවට අනුව බැලුවාම එක වතාවක් නෙවෙයි. දේවතාව තුන් වතාව ආශ්‍රය කිරීමට ලැබිලා අපි ඒ අයත් එක්ක කතා බහ කරන්නට, ඒ අයගේ අදහස් හුමාරු කරගන්නට, ඒ අයත් එක්ක යම් කිසි දේවල් අපි ආහාර පාන ආදී ගනුදෙනු හුමාරු කරගන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මේ ආයතනවල සිද්ධ වෙන්නේ දේවල් හුමාරු කරගන්න වෙන්නේ. නේ සමහරවිට අපි බැලුවොත් එහෙම ආහාර පානයක් එක්ක නම් ඊළඟට ගඳ සුවඳ නම් නේද? ගඳ සුවඳ නම් දැන් අපි බුදුරජාණන් දේශනා කළානේ විශේෂයෙන්ම ස්ත්‍රී ආත්මභාවයක් සහ පුරුෂාත්මභාවයක් අතර තියෙන මේ සාසම්බන්ධතාවයේ කොයිතරම් ඇලීම කොයිතරම්ද කියලා කියනවනම් මේ ඒ විදිහට ස්ත්‍රී ගඳ සුවඳ පිරිමියාට ඇතිවෙන ස්වභාවය එහෙමයි නේ සමනස. ඒ තරම් කැමැත්තක් ඇතිවෙන වෙනත් ගඳ සුවඳක් නැහැ කියලා කියනවනේ. ඉත්ති ගන්ධ. ඒ වගේ පුරුෂ ගන්ධ සූත්‍රයේ තියෙනවා. පුරුෂ ගන්ධ. අන්න ඒ ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත්. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක දැකීමෙන් එහාට ගිය තවත් විශාල බන්ධනයක් බවට පත් වෙනවා. එහෙමයි. කර්ම විපාක දෙන ස්වභාවයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ විදිහට බැලුවාම දැන් මේ ජීවිතේ විපාක දෙනවා ඊළඟ ආත්මභාවයේ මේ දේවල් විපාක දෙනවා. ඉතින් මේ ඊළඟ ආත්මභාවයේ විපාක දෙන දේවල් අපිට මේ විශේෂයෙන් මේ ජීවිතේ ඉස්සලා ආත්මභාවයන් වල සිද්ධ කරගත්ත දේ කර්මයන් මේ ජීවිතේ විපාක දෙන්න ගන්නවා ඊළඟට අර දීර්ඝ වශයෙන් ආශ්‍රය කරන්න ලැබීමේ සම්මාස. සමස දැන් ඔය ඊළඟ ජීවිතේදී විපාක දෙනකොට ඇද්දි මට ප්‍රසිද්ධම චරිත දෙකක් මතක් වෙනවා. එකෙනෙක් තමයි බිම්බිසාර රජතුමා. අනිත් කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රදායක අනාථපිණ්ඩික සිටුතුමා. ස්වාමීන් වහන්සේ බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේට ඒ කියන්නේ සම්බුද්ධත්වයේ හොයාගෙන යන ගමනේදීනේ මුණ ගැහුනේ රජගහනුවරදී. පාණ්ඩව පර්වත පාමුල මහා බෝධිසත්වයන් වහන්සේ දානි වළඳමින් ඉන්නකොට බිම්බිසාර රජු එතනට එනවා. ඇවිල්ලා අහන ඔබ වහන්සේ කවරෙක්ද? මොනවා හොයාගෙන යන ගමනක්ද? රටක් රාජ්‍යයක් පතනවද? මම කැමතියි මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්න. නමුත් කියනවා මම රටක් රාජ්‍යයක් පතාගෙන යනවා නෙමෙයි. මම ඊට වඩා ලොකු දෙයක් පතාගෙන යන කෙනෙක්. අපිට බව පේනවා ඔබ දැක්කහම කියලා බිම්බිසාර නිරුදුන් පවසනවා. එතකොට ස්වාමීන් වහන්සේ බිම්බිසාර රජුරෝ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන ආරංචි වෙලා භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ගයාවේ ඉඳලා උරුවෙලාවේ ඉඳලා රජගහනුවරට වඩිනකොට ප්‍රථම ආගමනයේ හැටියට බිම්බිසාර රජුරෝ 1,20,000ක සේනාවක් සමග යනවා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න පෙරමගට. හරි අසිරිමත් සිද්ධියක්. මහා වග්ගපාළියේ ආරම්භක කොටසේ මේ විස්තරය තියෙනවා. හරි අපූර්වට. ඊතර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දැකලා පළමු ධර්ම දේශනාවෙන්ම සෝතාපන්න මාර්ගඵලලාභී බවට පත් වෙනවා බිම්බිසාර රජුරෝ. ඒ විතරක් නෙමෙයි එතුමා සමග ගිය 1,20,000ක සේනාවම සෝවාන් වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොම හරි ගුණධර්ම දියුණු කරනවා. භාග්‍යවතුන් වහන්සේට වෙළුවනාරාමේ පූජා කරනවා. පළමු ආරාම පූජාව හැටියට ගිජ්ජකූටි තනවනවා. ලොකු ශාසනික සේවාවන් සිද්ධ කරනවා රාජ්‍ය බලය උපයෝගී කරගෙන. නමුත් තමන්ගේ පුතුණුවන් වන අජාත සත්තුගෙන් මේ මරණ දණ්ඩනයටපත් වෙනවනේ. තම පියාණන්. සසු මරණ දණ්ඩනයටපත් වුණාට පස්සේ සෝතාපන්න වෙලා හිටපු නිසා මෙතුමා මරණින් මත්තේ ගිහිල්ලා උපදිනවා දිව්‍ය සභාවේ. දැන් සෙන්පති දෙවිවරු ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉන්ද සෝම වරුණ භාරද්වාජ ප්‍රජාපති ආදි වශයෙන්. ජනවසබ කියන මේ ශ්‍රේෂ්ඨ දිව්‍ය රාජයා බවට පත් වෙනවා. අපි කියන්නේ ප්‍රබල සෙන්පති දෙවියෙක් වෙනවා. ඒතර දවසක් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න මධ්‍යම රාත්‍රියේදී මට මතක හැටියට රජගහනුවරදීම ගිජ්ජකූටේදීම ඇවිල්ලා කියන්නේ අමුතු අභීත ස්වරයකින් කතා කරනවා. ස්වාමිනී මම ජනවසබ වෙමි. මම ජනවසබ වෙමි කියලා කියනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ යන ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද ඔබට හිතෙන්නේ මේ ජනවසබ කියලා කවුරු කතා කරනව වෙන්නේ නැද්ද? ඒතර ආනන්දයන් වහන්සේ පවසන ස්වාමීනි මට දෙවියන්ගේ නුවණ දකින දෙවියන්ගේ ස්වභාවය දකින ඥානයක් නැහැ. නමුත් යමක් තර්කයෙන් තේරුම් ගත යුතු නම් මට හිතෙන්නේ මේ නම් බිම්බිසාර රජුරෝම තමයි කියලායි.
ඒතර භාගතුන් පවසනවා ආනන්ද හරියටම හරි. තරකයෙන් යම් කෙනෙක් යම් දෙයක් අවබෝධ කරගන්නවා නම් මෙයමයි කියලා. ඒ බිම්බිසාර රජුරෝ තමයි කියනවා. ඒතර බලන්න මේ ජීවිතයේදී ගුණධර්ම දියුණු කරලා ඊළඟ ජීවිතයේදී දිව්‍ය ස්වභාවය ඉපදුනා ප්‍රසිද්ධ දෙවි කෙනෙක් වෙලා ජනවසබ නමින්. ඒ වගේම අනාථපිණ්ඩික සිටුමා ස්වාමීන් වහන්සේ ජේතවනාරාම පූජාව ඇතුළු මහා දන් පවත්වලා අසරණයන්ට උදව් කරලා ගෙවල් හදලා දීලා මම්මාවත් හදලා මහා පිං කරලා ඒ නමින්ම ඇතරම එතුමාගේ නම අනාථපිණ්ඩික නෙමෙයි සුදත්ත. නමුත් මිනිස්සු අන්වර්ථ නාමයක් භාවිතා කළා අනාථයන්ට පිණ්ඩේ දෙන නිසා අනාථපිණ්ඩික කියලා. නමුත් අනාථපිණ්ඩික නමින්ම දිව්‍ය රාජයෙක් වෙලා තව්තිසා දෙව්ලොව උපන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒක උපපජ්ජය කියන්නේ ditta dhamma වේදනීය වශයෙන් නෙමෙයි ඊළඟ ජීවිතේ විපාක දෙන කර්මයක් හැටියට උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දුන්නා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් ඇත්තටම දැන් මේ ජීවිතේ ඊළඟ ආත්මභාවයේ විදියට විපාක දෙන කුසල් හෝ අකුසල කර්මයන් පිළිබඳව අපි අතර ජීවත් වුණු අපි අතර වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා හරි අපි අතර ජීවත් වුණු විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් ඒ විදිහට අභාවයට ගිහිල්ලා ওই විදිහට දේවත්වයට පත් වෙලා හරි ඒ වගේ දිවකන් දිව ඇස් ඒ විදිහට ලැබලා නැති නිසා ඒ වගේ අත්දැකීම් අපිට නැති වෙන්න පුළුවන්. එහෙමයි. මේ සම්මත. එහෙමයි. ඉතින් මේ විදිහට ඉතින් ඒ වගේ උතුමන් වහන්සේලාට දැන කියා ගන්න පුළුවන්කම ලැබෙනවා අපි අතර ජීවත් වුණු අය කොයි විදිහට ඊළඟ ආත්මභාවයේ උත්පත්ති ලැබලා ඒ විදිහට මොන විදිහේ සුගතිගාමී ජීවිත ලැබලා ඇද්ද කියන කාරණේ. එහෙමයි. ඒ වගේම අකුසල් සිද්ධ කරලා සතර අපායට වැටිච්ච අයත් ඒ විදිහට දැන කියා ගන්න පුළුවන් ඒ විදිහේ උතුමන් වහන්සේලාට නේ සම. එහෙමයි. සංස් දැන් අකුසල් විපාක ගැන කිව්වොත් එහෙම දැන් කියන්නේ උපපජ්ජ වේදනී වශයෙන් විපාක දීපු කර්මයක් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූටේ කඳු මුදුනේ ඉඳලා පල්ලෙහා නගරෙට පඩිපෙළ බහිනවා. පඩිපෙළ බහිනකොට මුගලන් මහරහතන් වහන්සේ ආකාශ දිහා බලලා සිනහ පහල කරනවා. එහෙමයි. එතකොට ලක්කන ස්වාමීන් වහන්සේ අනුව මේ ආයස්වතුනි මොග්ගල්ලාණන් වහන්සේ මේ තනියෙන් hina වෙන්නේ ඇයි? ආකාශ දිහා බලාගෙන. එහෙමයි. ලක්කන ඕක මගෙන් පස්සේ අහන්න කියනවා. දැන් පින්නපාත යන වෙලාවනේ. එහෙමයි. මං භාගතුන් වහන්සේ ඉදිරියේදී ඔකට පිළිතුරක් දෙන්නම් කියනවා. එහෙමයි. දැන් පින්නපාත ගිහිල්ලා දානේ වළඳලා හවස් කාලේ භාගතුන් වහන්සේ ඉදිරියේදී අර ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මොග්ගල්ලාණයනි අර hina වෙච්ච කාරණේ භාගතුන් වහන්සේ ඉදිරියේ එළිදරව් කරන්න කිව්වනේ මොකක්ද අහන්නේ මේ කාරණේ? එහෙමයි. එතකොට ස්වාමීනි අద్భుත සත්වයක් දැක් මේ ආකාශය සැරිසරනවා ඒ පුද්ගලයාගේ ස්වාමීනි අණ්ඩකෝෂේ මහා හාල් මිටියක් වගේ විශාලයි කියනවා. ඒ පුද්ගලයා අණ්ඩකෝෂයේ තමයි කියන ඇදගෙන ඇදී යනවා කියනවා. ඒ අණ්ඩකෝෂය උඩ තමයි කියන වාඩි වෙන්නේ. එතකොට අහනවා ස්වාමීනි මේ විදිහේ මේ අණ්ඩකෝෂයක් ඇතුව මේ දුක් විඳින සත්වයෙක් බවට පත්වන්න මේ අద్భుත සත්වයා මොකක්ද අහනවා කරගත් අකුසලයේ. ඒතර භාගතුන් වහන්සේ පවසනවා මොග්ගල්ලාන මමත් ওই සිද්ධිය දැක්ක විට කලින් නමුත් දිවස්ලාභී වික්ෂුන් 15 වෙනකම් මම ඒ ගැන හෙළදරව් කරේ නැහැ කියනවා. මොකද මිනිස්සු මේ භාගතුන් වහන්සේ නිකන් හිතරේ දේවල් කියනවා ඇති. අපිට තියෙනවනේ ඥානයක් අපිත් බලනවනේ කියලා පෞරස් කරගනී කියලා හෙළදරව් කරේ නැහැ කියනවා. මොග්ගල්ලාන ওই පුද්ගලයා මේ රජගහනුවරම හිටපු මේ වැරදි විදිහට නඩු විසඳපු පුද්ගලයෙක් කියනවා. වැරදි විදිහට නඩු විසඳපු නිසා තමයි කියනවා ඒ විදිහට අద్భుත සත්වයක් කියලාද ඒ භූත ලෝකෙ දුක් විඳින්නේ. එතකොට මේ ජීවිතේ වැරදියට නඩු විසඳුවා ඊළඟ ජීවිතේ ස්වාමීන් වහන්සේ අර මහා අණ්ඩකෝෂයක් ඇතුව දුක් විඳින අద్భుත මේ භූතයෙක් කියලා පන්න ස්වාමීන් වහන්සේ. කර්මයේ විපාක. එහෙම සම්මත. ඇත්තටම දැන් නඩු විසඳන්න ඒ වගේ රැකියාවක්ම තිබෙන්න අවශ්‍යත් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? නඩු විසඳන රැකියාවල් තියෙනවානේ. එහෙමයි. නේද? ඒක නීතිඥ වෘත්තියම වෙන්න ඕනේ නැහැ. වෘත්තියම වෙන්න ඕනේ නැහැ කියලා කියන එක දැන් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ නීතිඥ වෘත්තියම ලබන්න ඕනේ මේ කර්මයේ මේ විපාක ලබන්න කියලා. එහෙම නැහැ. සාමාන්‍යයෙන් කෙනෙකුට අවඩක් වෙන විදිහට යම්කිසි ප්‍රශ්නයක් විසඳුවොත් එහෙම වැරදි විදිහට යම්කිසි ප්‍රශ්නයක් මේ ජීවිතේ විසඳුවොත් ඒකේ විපාකය ওই විදිහට ලැබෙනවා කියන එක තමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා අතර පව දැන් අධිකරණ සංඝනායක ධූරයේ කියන එකක් තියෙනවනේ ප්‍රසිද්ධ තනතුරක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ විදිහට ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම මේ අපරාපරිය වේදිනේ කර්මය. එහෙමයි. නේද? එහෙමයි. ඒ විදිහට අපි ගත්තොත් එහෙම මේ ජීවිතේ විපාක දෙන්නෙත් නැහැ. ඊළඟ ජීවිතේ විපාක දෙන්නෙත් නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම නිවන් අවබෝධ කරගන්න ආත්මභාවය දක්වාම යම්කිසි විදිහකින් විපාක අපිට ලබා දෙනවා නම් ඒ කර්ම නේ ස්වාමීන්. එහෙමයි ස්වාමීන්. අපරාපරිය වේදිනේ කර්මයන් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් එතකොට ඒ කර්ම පිළිබඳවත් අපි කල්පනා කළොත් එහෙම මේ ජීවිතේම Tamanට අත්දැකීම් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද?
ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මම මුලින් මතක් කළා එතකොට අපි මේ එක වතාවක් දැකීමෙන් හරි ඇසීමෙන් හරි ඒ විදිහට තමට ලැබෙනවා. ඊළඟට දේවතාවක් තුන් වතාවක් විදිහට අපි ආශ්‍රය කිරීමෙන් ලැබෙනවා. සමහර වෙලාවට සමහර විපාක තියෙනවනේ සම්මනස් අපේ මරණීය මොහොත දක්වාම යම්කිසි දෙයක් මේ හොඳක් හරි නරකක් හරි සිද්ධ කරලා යම්කිසි විපාකයක් විඳිනවනේ ස්වාමීන් වහන්සේ. අපි සමහර අය කියන්නේ ඒ විදිහට තමන්ගේ දරුවන්ගෙන් දෙමාපියන්ගෙන් දරුවන්ට ඥාති හිත මිත්‍ර ආදීන් හරි ඒ විදිහට සමහර ප්‍රශ්න ගැටලු තියෙනවා මේ විශේෂයෙන්ම විසඳා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා. එහෙමයි. එහෙම නැත්නම් අනිත් අයගෙන් අපවාද විඳින එකක් හරි ඒ වගේම දඬුවම් විඳින එකක් හරි ඒ වගේ දේවල් තියෙනවා මේ වයසට ගිහිල්ලා මරණයටපත් වෙන අවස්ථාව දක්වාම ඒ විදිහට පසුපසින් ගමන් කරලා විපාක දෙන කර්ම තියෙනවා. එහෙමයි. නේ ස්වාමීනි. එහෙමයි. අනේ මගේ ජීවිතේ මේ වගේ කර්මයක් නම් සිද්ධ වෙන්න එපා. මේ වගේ විපාකයක් නම් සිද්ධ වෙන්න එපා කියලා ගොඩාක් වෙලා මරණීය මොහොත දක්වා ඒ ප්‍රශ්නයෙන් ගැටලුවෙන් ඒ විදිහට සිතවිලි වලින් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් ගැන හිතලා කල්පනා කරලා තමයි පසුතැවීමෙන් මරණයටපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ වගේ ගැටලු තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි අර ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියනකොට ස්වාමීන් වහන්සේ දැන් බෞද්ධ සාහිත්‍ය තුළ අපූර්ව කතා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ හා සම්බන්ධ උදාහරණ කතා. අපි ගත්තොත් අම්බපාලි චරිතය. අම්බපාලි ස්වාමීන් වහන්සේ වෛශාලාවේ හිටපු වෙසඟන. ප්‍රසිද්ධ වෙසඟන. එතකොට එතුමියට වෙසඟනක් වන්නට සිද්ධ වුණේ සංස වචනයක් වැරදීමනේ. අර බෝමලුවක් කරහා මෙතුමිය උපස්ථායිකාවක් හැටියට ආගන්තුක භික්ෂුණියක් පස්සෙන් ගමන් කරනකොට අර අරහත් භික්ෂුණියක් ඒ භික්ෂුණියට කිවිසුමක් ගියා. මෙයා හොඳට වටපිටාව පිරිසිදු කරගෙන ඉන්න උපස්ථායිකාව. දැන් එතකොට අර බෝමලුවට අර සෙම ටිකක් හොටු ටිකක් වැටුණා. කිවිසුමක් ගියා. කිවිසුම කියන එක ස්වාමීන් වහන්සේ අපි මේ හිතන්නේ නැති මොහොතක වෙන එකක් නේ. දැන් මේ දවස්වල කිවිසුම වලට බයයි කවුරුත්. ඒ වගේ හිතන්නේ නැති වෙලාවක කිවිසුමක් නිකුත් වුණා. එතකොටම අර වත්පිළිවෙත් කළ පරිසරය පිරිසිදු කරන කෙනාට තරහක් ඇති වුණා. කවුද මේ විසඟන කියලා කියුණා. ඒ වචනේ ස්වාමීන් වහන්සේ. උපදින ජීවිතවල ස්වාමීන් වහන්සේ කියන්නේ නිරේගිය ආයේ කර්ම හේතු කරගෙන මනුසත් බවක් ලැබුවට පස්සේ කාන්තාවක් වෙලා උපදිනවා. උපදින ජීවිතවල කොච්චර භවභෝග සම්පත් තිබ්බත් කොච්චර රූප සෞන්දර්යයක් තිබ්බත් වෛශ්‍යාවක් වීමටමයි පරිසරය සකස් වෙන්නේ. අරහත්ත්වයටපත් වෙන ජීවිතෙත් විශාලාවේ මේ ප්‍රධානම අபிසාරිකාව බවට පත් වුණා. ඒතකොට ඒ ජීවිතෙත් එතුමියට විවාහයක් හරියන්නේ නැහැ. වෛශ්‍යා වෘත්තියම තමයි තෝරගන්නේ. හැබැයි රහත් වුණා ඒ ජීවිතේ. දැන් අපි ගත්ත ස්වාමීන් වහන්සේ ඉසිදාසිගේ චරිතය ගත්තොත්. ඉසිදාසිරු මේ ස්වාමීන් වහන්සේ පවුලක් කඩා කප්පල් කරපු එකක් නේ. පවුලක් කඩා කප්පල් කරලා ඊට පස්සේ තරුණ මදයටපත් වෙලා අර ස්වර්ණාභරණ සැලක හිමිකරිය බවට පත් වෙලා පුළුවන් තරම් පර ස්ත්‍රීන් සේවනය කළා. ඒ කර්ම විපාක හැටියට මරණින් මත්තේ නිරේ උපන්න, ඊට පස්සේ තිරිසන් ලෝකෙ උපන්නා. මනුස්ස ලෝකේ ඇවිල්ලා දැන් සිටු දියණියක් බවට පත් වෙලා ආදායම් වැඩි ඉහළ පවුලකට විවාහ කරලා දුන්නා. මාසයක් විවාහ ජීවිතය ගත කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඒ විවාහක ස්වාමි පුරුෂයාට මෙයාව අප්පිරිය වුණා. දෙමාපියන්ට කිව්වා මට අප්පිරිය සිදාසිත එක්ක ඉන්න බෑ කියලා. ඊට පස්සේ එහෙමම ගෙදර ආවා. හිස් සතින් ගෙදර ආවා. ආදායම් අඩු ඒ කියන්නේ මධ්‍යම පාන්තික පිරිසකට විවාහ කරලා දුන්නා. අඩු ආදායම් ලබන පිරිසකට. ඒ විවාහයේ සම්ස මාසයයි. මට බෑ කිව්වා මේ මිනිස්සුත් එක්ක ඉන්න කියලා. දමල ගහලා දාලා ඉසිදාසිව දාලා ගියා. ඒ ස්වාමි පුරුෂයා. ඊට පස්සේ ගෙදරට හිඟමනේ ආපු කොළුවට බන්දලා දුන්නා. ළමයි ඔහෙවත් මගේ මේ දුව බලාගෙන ආදරෙන් රැක බලා ගන්න එකයි ඇත්තේ කියලා. නමුත් හිඟන්නටත් එපා වුණා ස්වාමීන් වහන්සේ. ඊට මෙතුමිය කල්පනා කරා කියලා කියනවා මම වගේ කරුමක්කාරියක් මම මොනවා කරපු නිසාද මට මේ මිනිස්සු මාව දාලා යන්නේ. ස්වාමි පුරුෂවරු මාව දාලා යන්නේ. එහෙනම් විමසනකොට ස්වාමීන් වහන්සේ මෙතුමියට ජිනදත්තා කියන භික්ෂුණිය මුණ ගැහිලා මෙතුමිය මහාන වෙනවා. ඒ සංඝාරාමේ ගිහලා මහාන වෙලා ස්වාමීන් වහන්සේ දින 6ක් ඇතුළත අභිඥා ලබනවා. අභිඥා ලබලා බලනවා පුබ්බේ නිවාස ඥාණයෙන් මොකක්ද මේ විවාහය හරියන්නේ නැති වෙන්න කරගත්ත අකුසලයේ කියලා. බැලින්නම් අර සමගියෙන් ආදරෙන් හිටපු පෞල් ජීවිතයක් කඩා ඉහිරුප එක තමයි ස්වාමීන් වහන්සේ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි පර ස්ත්‍රීන් සේවනය කරපු එක තමයි කියන විපාකේ. ඔන්න රහත් වෙන ජීවිතයේදීම පස්සෙන් එළවගෙන ආව ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් එimhe මේ
කාලය අනුව විපාක දෙන කර්මයන් අනුව ගත්තොත් අහෝසි කර්ම කියලා කියන එක ඊටාම වැදගත් කර්මයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් අහෝසි කර්ම වලින් මේ විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ ඊටාම වැදගත් මේ කඨින පින්කම් සිද්ධ කරන්නට මුල පුරන ඒ විදිහට කාලය නිසා. ඒ කියන්නේ වස් ආරාධනා කිරීම සිද්ධ කරන නිසා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් අපි කියනෝනේ දැන් කඨින පින්කම් සිද්ධ කිරීමේ ආනිසංස බලයෙන් ස්වාමීන් වහන්සේ දැන් මේ අහෝසි කර්ම කියලා කියන එක කර්ම විපාක කියන්නේ විපාක දීලා විපාක නොදී ඒ විදිහට අත්හැරන කුසල් හෝ අකුසල් කර්ම තියෙනවනේ නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විපාක දෙන්නට අවස්ථාව තිබිලා ඒවා අහෝසි වෙලා යනවා. අහෝසි වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම අකුසල් තිබෙනවා නම් ඊටම වැදගත් මේ විදිහට අහෝසි කර්මයන් බවට පත් වීම කියලා කියන එක. එහෙමයි. ඉතින් වස් ආරාධනා කළාට පස්සේ ඒ වස් ආරාධනා කරන එහෙම නැත්නම් කර්ණ පින්කම සිද්ධ කරන දායක පින්නතුන් පමණක් නෙවෙයි මේ පින්කමට සහසම්බන්ධ වෙන පින්නතුන් අපි ගත්තොත් එහෙම එක සේනාසනයක හරි විහාරස්ථානයක හරි ඒ විදිහට වස් ආරාධනා කරන පින්නතුන්ම පමණයි මේ පින්කමේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත් වෙන්නේ කියලා එහෙම කල්පනා කරන්නේ නැතුව නේ ස්වාමීන් වහන්සේ. පොදුවේ බෞද්ධයන් විසින් සිද්ධ කරගත යුතු බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් විසින් සිද්ධ කරගන්නට ලැබෙන මහා භාග්‍ය සම්පන්න පින්කමක් අටමහා කුසල වලින් පළවෙනි පින්කමයි කියලා සිද්ධ කරගත්තොත් මේ පින්කමේ ආනිසංස බලයෙන් අපිට අර සිද්ධ කරගත්ත පුංචි අකුසල කර්මයන් අහෝසි භාවයට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් අපිට විශේෂයෙන්ම අපිට දන් දෙන්නට අවස්ථාව නොලැබෙන අවස්ථා තියෙනවා නම් ඒ කියන්නේ අපි දන්නෝනේ විශේෂයෙන්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට පුංචි ඒ විදිහට අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බාධාවල් තියෙන්න පුළුවන්. ඒ බාධාවල් දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සිල් සමාදන් වෙනටත් යම් කිසි විදිහකින් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට දෙමාපියන්ට දරුවෝ ඉඩකඩ දෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම තරුණ දරුවන්ටත් යම් කිසි විදිහකින් සමහර අය උච්චං කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සිල් සමාදන් වීමට ගියාමත් ඒ විදිහට නොයෙක් විදිහේ උච්චං පිරීම ආදී ඒ වගේ දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන භාවනාවට වාඩි වුණාට පස්සේ වැඩි හිටියන් නිකන් උණ ගන්න වගේ එකක් එනවා. මේ මොකද මෙයා මේ භාවනා කරන්න හදන්නේ සංසාරේ කලකිරලාද කියලා? එහෙම ස්වාමීන්. එහෙම වැඩි හිටියෝ පවා හිතන අවස්ථා තිබෙනවා. තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ වචනයකින් හරි මේ විදිහට බාධා කිරීම කියලා කියනවා සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා ස්වාමීන් වහන්සේ මේ පින්කම ආනිසංස බලයෙන්. කටින පින්කමේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ කෙලීම භාවනා කිරීමට යම් කිසි බාධාවල් තියෙනවා නම් ඒ විදිහට බාහිර වශයෙන් ඒ වගේම රෝගාතුර වීම වශයෙන් ඒ විදිහට ලෙඩ රෝග වගේ බොහොම සුළු දේවල් වලින් පවා බාධාවල් තියෙනවා නම් මේ දේවල් සියල්ලක්ම අහෝසි කර්ම බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. බලවත්ම කුසල කර්මයක් සිද්ධ කර ගැනීම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ විදිහට හැබැයි අපිට මේ හැම දෙයක්ම ස්පර්ශ වෙන්නට ඕනේ. ඒතකොට ස්පර්ශ වුණොත් තමයි ඒ කුසලයේ හෝ අකුසලයේ විපාක දෙන තත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් කර්මයක් බවට පත් වෙන්නේ කියන කාරණේ තමයි මේ විදිහට මේ සූත්‍ර දේශනාව තුළින් පුසති කියලා කියන සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන්සේ දේශනා කොට වදාළේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපිට අපේ කාලය වේගෙන් වියකිලා යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේදීත් ධම්සභා මණ්ඩපයේට වැඩම කරමින් ධර්මයේ කරුණු ගෙනහැර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු වත්මන් සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර කවදත් අපිට ආශිර්වාද කරන අතිපූජනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටද මහෝපාද්‍යයන් වහන්සේලාටද සමස්ත මහා සංඝ රත්නයටද අපගේ ගෞරව ආදර নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි බෞද්ධ සියලු දනන් හටත් නිෂ්පාදන කණ්ඩායමේ අපේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් පින් සිදු වේවා. මේ රැස් කරන හැම පිනක්ම ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකයේ තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශරව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කරමින් නිර්මාතෘවරයන් වහන්සේ හැටියට ලෝක ශාසනික සේවාව දිග්විජය කරපු අපේ යුගයේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය දරණාගම කුසල ධම්ම නාසමුදින් වහන්සේටද මේ රැස් කරන හැම පිනක්ම අමා නිවන් සුව පිණිසම පාරමී වේවා කියලා අද දවසේ වැඩසටහනෙන් අපි සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා.
කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද